සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද මේ බණහන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, පසුගිය දිනවල හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය හැටියට අපේ ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක ඉඳන් බොහොම සද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ඒ වත් පිළිවෙත් සිදු කරමින් සමරන ඒ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අවසන් වෙලා දින කීපයක් ගෙවීගෙන ගිය මොහොතේ ඔබ ඔබේ ජීවිතය ආපස්සට හැරිලා බලන්න. ඔබ මේ වගේ අවුරුදු කීයක් නම් සමරලා ඇද්ද? සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවල් සුද්ද පවිත්‍ර කරලා ණය වෙලා හරි සමහරු ගෙට අලුතෙන් කෑල්ලක් ගන්නවා, තීන්ත ගානවා, අලුත් ඇඳුම් අදිනවා. වෙනදට වඩා ජීවිතේ බාහිර පෙනුමෙන් ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත්කමින් තමන්ගේ නිවස පරිසරය පිරිසිදුව තියාගන්න යම් උත්සාහයක් දරමින් රටම එක වෙලාවකට එකම නැකත් ක්‍රමවලට අනුව බොහෝ පිරිසක් පිළි නොගන්න අය වගේම පිළිගන්න අය ඒවා අනුගමනය කරන ඇත් ඉන්නවා. එතකොට මේ හැම වෙලාවකම ආහාර අනුභවය, අවුරුදු උදාව, නැකතට වැඩෑලි මේ හැම දෙයක්ම කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ, ප්‍රාර්ථනා කරන්නේ ලබන්නා වූ නවවසර නිදුක් නිරෝගී සම්පත්තිය, යහපත, කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලන කියන්න. එතකොට ආපස්සට ඔබ බලන්න මේ වගේ අවුරුදු කීයක් අපි ඔය විදිහටම අපි සැමරුවද. හැබැයි අපි තාමත් එතනමනම් ඔබ හොදට සිහි කරලා බලන්න ඇඳුමෙන් ඔබට පිරිසිදු භාවයකට පත්වෙන්න බෑ. පිරිසිදු ඇඳුම් අදින්න ඕන තමයි, ඇඳුම් හෝදන්න ඕන, පිරිසිදුව ලස්සනට ඉන්න ඕන. හැබැයි අර පරණ ඉරිසියාවල්, කුහකකම්, කුඩුකේඩුකම්, එකට එක කිරීම්, පලිගැනීම්, ප්‍රාණඝාතාදී පංච දුෂ්චරිතය දෙන ඒ පුරුදු එක්කම නම් අලුත් අවුරුද්ධට යන්නේ අලුත් ඇඳුම් ඇන්දට අර පරණ පෞකාර පුද්ගලයාමයි. අපි කොච්චර වචනෙන් යහපතක් වේවා, සුභාලුත් අවුරුද්දක් වේවා, කිරීම් පැණියෙන් ඉතිරේවා කියලා මොනවා කිව්වත් අර පෞකාර ජීවිතේම ඉස්සරහට යන්න. දවසින් දවස අකුසල් රැස් කරමින් තමන්ගේ සිත, කය, වචනය මුල් කරගෙන පාපී සිතුවිලි එක්කමනන් ජීවත් වෙන්නේ ඔබට නිකම් වචනයෙන් සුභ වේවා කීවට යන්නේ අකුසල් පැත්තට. අනාගතයේ බොහොම භයානක පාපී සංසාර ගමනක, දුක් සහිත ගමනක ඔබ යන කෙනෙක්. අන්නේ නිසා පිංගතුනි, සැබෑ ලෙසම ජීවිතයක් අලුත් කරගන්නේ කොහොමද? සැබෑ ලෙස ජීවිතයක් ධර්මානුකූලව නිවැරදි පැත්තට හරවගන්නේ කොහොමද? ඇත්තටම අපේ ජීවිතයේ යහපත්ව සුභ කරගන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව පෙන්වන හැම බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්. මේ එකක් දෙකක් තුනක් නෙවෙයි, සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්. කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනා, ස්වචිත්තය තමන්ගේ හිත දමනය කරගන්න.
හිත දමනය කරන්න. පාපී අකුසල් යටපත් කරමින් සමත විදර්ශනා තුළින් හිත දමනය කරන්න. ඒතම් බුද්ධානුශාසනා මේ තමයි මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනාව බවට පත්වේ. ඒක තමයි බුද්ධ ශාසනය. දැන් ඔබේ කවුරුවර යහන මොකක්දයි බුද්ධ ශාසනය? මොකක්දයි බුද්ධ ශාසනය? පිංගතුනි, බුදුරජාණන් වහන්සේ අපි සරණකි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරන ලද 80 ධර්මස්කන්ධයම හරය කැටි කරලා ගත්තා. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ සබ්බ පාපස්සකරන, පාපී අකුසල් වලින් වැළකීම, කුසලස් උපසම්පදා පින් කිරීම, කුසල් වැඩීම, සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කර ගැනීම. ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරුන්ගේ ශාසනය. එහෙමනම් අපි අපේ ජීවිතය තුළින් බලන්නට ඕනෑ අපි දවසින් දවස මේ ශාසනය තුළ රැඳෙන කෙනෙක්ද? මේ බුද්ධානුශාසනාව තුළ පිහිටල අපි කටයුතු කරනවා. ඇත්තට මේ අනුශාසනාව තුළද අපි ජීවත්වෙන්. අන්නේ කාරණය ඔබ නුවනින් විමසන්. ඇත්තටම ඔබ තුළින් විමසල බලන්න. ඒ තුළද මං ජීවත්වෙන්නේ. දවසින් දවස ඔබේ තුළ තියෙන පාපී අකුසල්, පාපී සිතුවිලි, පාපී ක්‍රියාවක්, ඒවා වර්ධනය වෙන ජීවිතයක නං ඔබ ඉන්නේ. ඒවා එක්කම නං ඔබ අනාගතයට යන්නේ. ඔබට කිසිම සුභානාගතයක් නෑ. ඒ නිසා පිංගතුනේ හැමවෙල් ඕනම වෙලාවක අද මේ මොහොතේ මේ බණ ටික අහලා ඔබට හිතෙනවනම් මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ වලාකුළින් මිදෙන පුන් සඳ වගේ. ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතය බැබලෙන්න පටන් ගන්න. පිංගතුනි, සඳ වලාකුළු වලින් වැහිලා තියෙනකොට සඳේ බැබලීමක් පේන්නේ නැහැ. දුමෙන් මීදුමෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ කෙනෙක් අකුසල් කර කර පව්කම් කර කර පාපී ජීවිතයක් ගත කරනවා නම් එයාගේ ජීවිතය අර අන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. එයාගේ ජීවිතයේ කිසිම එළියක්, බැබලීමක්, ආලෝකයක් නැහැ. හැබැයි යම් මොහොතක අර සඳ වලාකුළින් දුම් මීදුම් ආදියෙන් මිදෙනවද සඳ බැබලෙනවා. අන්න ඒ වගේ යම් මොහොතක මේ මොහොතේ හරි මං අද ඉඳන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. මං අද ඉඳන් හොරකමින් වළකිනවා. මං අද ඉඳන් මේ මොහොතේ ඉඳන් වැරදි කාම සේවනයෙන් වළකිනවා. මං අද ඉඳන් හරි කවදාවත් බොරුවක් කියන්නේ මං බොරුවෙන් වළකිනවා. සත්‍යවාදී කෙනෙක් වෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, මේ දුරාචාර පාපී දේවල් සියල්ලෙන් මං අද ඉඳන් මේ මොහොතේ හරි වළකිනවා කියලා දැන් මේ මොහොතේ ඔබට පුළුවන් නම් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන හැම වෙලාවෙම සිහියෙන් ඉඳගෙන තමන්ගේ සිතුවිලි දිහා බලමින් ජීවිතයේ යහපත් පැත්තට වෙනස් කරන්න. අන්න අර අන්ධකාරයෙන් ඔබේ ජීවිතය මිදෙනවා. වලාකුළින් මිදෙන පුන් සඳ වගේ ඔබේ ජීවිතය ඒ මොහොතේ ඉඳන් ධර්මය තුළ, යහපත තුළ බැබලෙන්න පටන් ගන්න. ඒ නිසා පින්වතුනි, ඕනම කෙනෙකුට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව වැහෙන්නේ පංචානන්තරී අකුසලයක් කරගත්ත කෙනෙකුට විතරයි. කෙනෙක් මේ ජීවිතයේ තමන්ගේ මව මරලා, පියා මරලා, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කරලා, බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේසලවීමක් කරලා, සංඝභේදයක් කරලා, මෙවැනි පංචානන්තරී අකුසල් පහෙන් එකකට හරි කීපයකට හරි මේ ජීවිතය තුළ ඔබ වැටිලා අන්න ඔබට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ඇහෙනවා. එතනින් මෙහා වීරියවන්ත කෙනෙකුට, නුවණ තියෙන කෙනෙකුට ඕනම මොහොතක ජීවිතය වෙනස් කරගෙන ධර්මාවබෝධය කරා මෙලොවම ජීවිතයේ ධර්මය පැත්තට හරව ගන්න පුළුවන්. මරණ මංචකෙ ධර්මය අවබෝධ කරගත්තයි හිටිය. හිතන්න එපා දැන් පරක්කු වැඩි. අනේ ඔය බණ ටික මීට කාලෙකට කලින් ඇහුවන දැන් ඉතින් කරන්න දෙයක් නෑ. සමහරු කෙන නහයට උඩින් දැන් අඟලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි. දැන් ඉතින් අපි ගිලෙන්න ඕනේ, ඔක්කොම ගෙලිලා ඉන්නේ. දැන් ඉතින් මැරෙනකන් ওই විදිහටම ඉන්නවා. ඉතින් කොහෙ වෙනස් වෙන්නද? එහෙම හිත හිත අර පව්කම් වල අකුසල් වල පුරුදු ජීවිතේම නම් ගත කරන්නේ. ඔබ ප්‍රමාදී පුද්ගලයෙක්.
පිංහතුනි මරණ මංචක අන්තිම මොහොතේ ධර්මී හිත පිහිටලා ධර්මය අවබෝධ කරපු අය ධර්මීන් ගැලවිච්චාය අකුසල් යටපත් කළ කුසල් බලවත් කරගත්තයි මේ ශාසනය ඉන්නවා. දැන් බලමු අපි ඔබ අහල ඇති සරුකානි කියල බේබද්දෙක් ගැන තියෙනවා. මේ සරුකානි කියන බේබද්දා සංයුත්ත නිකාය සඳහන් වෙන ඔහුගේ විස්තරේ ඔහු හැබැයි බණහන දන් දෙනවා සංඝය ඇසුරු කරන නමුත් අර බේබදුකම අතහැර ගන්න බැරුව හිටිය ඔහුමයි ඕන තරක් ඉන්නවන් සමරු පන්සල් යනවා පින්කං කරනවා පින්කං සංවිධානය කරනවා ඒවට උදව්පකාර කරනවා ශ්‍රමදාන කරනවා හැබැයි බේබදුකම අතහරින්න බෑ සල්ලාලකම අතහැර ගන්න බෑ දුරාචාරකං අතහැර ගන්න බෑ සමහරු ඒවා සාධහරණී කරණය කරන්නගෙන අපි ඉතින් පන්සලේ ඉන්නකොට එතන උපාසකය කණබොන වෙලාවට අප එහෙම තමයි කියනවා නටන වෙලාවට නටනවා පාටිවල පාටිදානවා කණබොන වෙලාවට හොඳට කනවබොනෝ අපි පන්සල එහෙම තමයි තමන්ගේ අර පවකන් සාධහරණී කරණය කර ඔය වගේ කියන ඕන තරම මේ සමාජය හල ඇත සරුකානිත් ඔය වගේ පුද්ගලේ බණහන් දෙනවා හැබැයි සමහරලාට බණ අහනකොට හිතෙනවා මං වැරදි මං කොහොමහරි මේ අඩුපාඩු හදාගන්න ඕන මං කොහොමහරි මේ වැරදි හදාගන්න හිතනවා හැබැයි සමහරුට වීරියන සමහරු මේ බණහන එකේ වටිනාකම තමයි දැන් ඔබලඟ අපි හිතම ඔබගාව වැරදි තියෙනවා ඔබ තාම හරියට පංචසීලි පිහිට ගන්න බැරිකෙන ඔබගා ඔය කියන දුරාචාරකන් තියෙනවා කියල හිතන් බණහන එක නවත්තන්න එපා කවදාව බණහන්න ඒ බණ අහගෙන යනකොට යම් වෙලාවක් එනවා ඔබටම ඒ සියල්ල අතහරින්න පුළුවන් ශක්තිය ඔබ තුළින් වෙනවා කවුරුකි ඔබට පොංචි කාලිදං ඕන තරන් කියලා ඇතින දැම් බලන්න දැන්වීමක් දැම්ම අපි දන්න රෝපවාහිනි දැන්වීමක් සාමාන්‍ය ලංකාව ගියත් ඔය මත් පැන්බොන දර්ශන මෙ බෝධ කරලා පෙන්න්නනවා සිකරත් පැකට් එකෙක් ගහලා තියෙනවා පිළිකා ඇති කරනවා පෙනහලු පිළිකා ඇති කරනවා මුක පිළිකා ඇති වෙනවා පින්තූරව දාලා තියෙනවා කටවල් කුණු වෙච්චේවා පෙනහලු කුණු වෙච්චේවා පින්තූරත් දාලා තියෙනවා ඒත් මේ අතහැර කොච්ච දෙමවපියෝ කියන අනේ පුතේ ඕව නවත්තපන් සමාට බිරිඳ අඩලා කියලා ඇති වැඳලා කියලා ඇති මිනිියෝ බොන්න එපා කියලා ළමයි අනේ තාත්තේ බොන්න එපා කියල කොච්චර කියලා ඇත එතකොට මේ කවුරු මොනවා කොහොම කිව්වත් ඒක අතහැරගන්න බැරුව ඒ වැරද්දට ඒ අකුසලේට ඇබ්බැහි වෙලා ඇදිලා යන මිනිස්සු කොච්චර ඉන්නවද හැබැයි බණහන එක නවත්තන්න එපා ඒ බණ ඇසීමම තමයි ඔබේ ජීවිතයේ තීරණාත්මක සාධකය යම් වෙලාවක මේ සියල්ල අතහරින් ඒ බණ අහගෙන යනකොට යම් වෙලාවක නොසිතන වෙලාවක ඔබේ ජීවිතයම වෙනස් කරන බණපදය ඔබට ඇහෙන්න පුළුවන් නොසිතන වෙලාව සමහරය ඒ එක බණපදේ මුළු ජීවිතයෙන් වෙනස් කරගන්න ඒ බණපදේ ජීවිතයේ නොසිතන විදිහට තමන්ගේ ජීවිතය වෙනස් කරන ඒ වගේ සරකානෙත් සංඝය ඇසුරු කරා දන් දුන්න පින්කංවලට සම්බන්ධ වන හැබැයි බේබද්දේ ඔය අතර මිනිස්සු දැන් ඔහොම මිනි සමාජය මේක පැතිරෙනවානේ දුස්සීල කෙනා ගැන සමාජයේ අප කීර්ත මිනිස්සුත් කියනවා මේ මිනිහ කොච්චර බේබදුද්දේ නම් බීලා පුද්දුම බේබද්දේ එහෙම කියකේ දැ සමාජය අප කීර්තියක් මේ සරකානි ගැන පැතිරිච්ච කාලි ඔය අතරේ සරකානීට පුළුවන් වුණා තමන්ගේ සීලේ සම්පූර්ණ කරගන්න තමන්ගේ ජීවිතය වෙනස් කරන බණපදේ තමන්ගේ ජීවිතයට කාවැදුණ එදා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්ත මං අදයිද මේ මොහොතේද මේ සියලු වැරදි අකුසල් වලින් වලකිනෝ මං ප්‍රාණඝාතයෙන් වලකිනවා දෙවිහිමේ මං සොරකමෙන් වලකිනෝ වැරදි කාම සේවනෙන් වලකිනෝ මත් පැන් මඩ්ඩවේ භාවිතයෙන් මං වලකිනෝ මං බොරුවෙන් වලක මේ පංච සීලේ තුළ දිවිහිමියෙන් අධිෂ්ඨාන කරගෙන පිහිටිය බණහපු කෙනෙක් ධර්මය මෙනෙහි කර යෝනිසෝ මනසිකාරය යෙදුනා ඒ ගැඹුරු ධර්ම කාරණා නුවනින් විමසමින් තමන් තුළින් ගලපනකොට තමන්ට ධර්මය තුළ හිත පිහිටිය
සර්කානි ලෙඩ වෙලා එක් තැන් වුණා. ධර්මීම හිත පිහිටවාගෙන ධර්මීම මෙනෙහි කරා සර්කානි මැරුණ. සර්කානි කියන පුද්ගලයා මැරුණට පස්සේ ඒ කටයුතු අවසන් වෙලා දවසක් එක පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා මේ සර්කානි ගැන කියන ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ වහන්සේට මතක දර සර්කානි කියලා මෙහෙම පුද්ගලයෙක් හිටියා. ඔය මනුස්සයා මේ බණහන්න එහෙමත් ඔය දම්පින් කරනු දුන්න. හැබැයි බේබද්දා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔහු මිය ගියා. කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සර්කානි කුල පුත්‍රයා සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඔහු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා උතුම් සෝතාපට්ටි ඵලයේ පිහිටලයි මරණයට පත්වනේ. ඔහු දැන් සුගතියේ දිව්‍ය ලෝකික ඉපදිලා කියලා. අර අහපු පුද්ගලයා මේක අහන්නාවේ ඔය උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සමහරු ඉන්නවනේ බලාපොරොත්තු වෙන උත්තරේ නොලැබුණොත් ඒක විවේචනය කරනවා. ඒ අය එන්නේ උත්තරේ හිතේ තියාගෙන. ඒ උත්තරේ හම්බුනාට පස්සේ අන්න බුදුහාමුදුරුවොත් මෙහෙම කිව්වා. ඕ මං කිව්වේ කියලා අර තමන්ගේ මේ කතාව සාධාරණීකරණය කරන්න අර බුදුහාමුදුරන්ගේ වචනේ ඉස්සරහට දාගෙන මේ කතාව කියාගෙන යන්න තමයි යාවේ සර්කානි ගැන. හැබැයි නොසිතන උත්තරයක් බුදුහාමුදුරන්ගෙන් ලැබුණා. සර්කානි සෝවාන් වෙලා සුගතිය දැන් මේක පිළිගන්න කැමති නෑ. ඒ වෙලේ බුදුහාමුදුර ළඟින් වන්දනා කරලා නැගිටලා පිටත් වෙලා ගිහිල්ලා යනකොට මගතොටේ හම්බුණා පිරිසක් අර වගේ පිරිසක් ඉන්නවා. ගිහින් කිව්වා "ඒ බං ආන් අර සර්කානිය සෝවාන් වෙලා අන්න බුදුරජාණන් වහන්සේ මං ගිහින් ඇහුවනේ. දැන් කවුද ඇහුව මේ නගරේ සෝවාන් නොවෙන්නේ? ඔය බේබද්දා සෝවාන් වුණා." අන්න දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට ගරහන්න ගත්තා. තමන්ට ගැළපෙන තමන්ගේ හිතට හරියන වචන බුදුහාමුදුරන්ගෙන් නොලැබිච්ච තැන දැන් බුද්ධ වචනයට බැන බැන යනවා. මගතොටේ හම්බෙනවා. තව යනකොට බේබද්දෝ ටිකක් හම්බෙනවා. ඒ බේබද්දන්ටත් කියනවා "ආම්බන් අර සර්කානිය සෝවාන් වෙලාලු." කවුද කිව්වේ? මම ගිහින් ඇහුවා කියන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි කිව්වේ. දැන් කවුද සෝවාන් නොවෙන්නේ කියලා. දැන් මේක හැම තැනම බැන බැන ගියා. මේ කතාව පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලාටත් මිනිස්සු මගතොටේ කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ සර්කානි මුල් කරගෙන ධම්සභා මණ්ඩපයේදී ධර්ම කාරණා ගැන ධර්ම දේශනාවක් කරා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිහි ජීවිතය ගත කරන කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන පංච කාමයන් තුළ ඉන්න මේ අන්ධ බාල පෘථග්ජන ලෝකයා කොහොම දහනවා කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන දකින්නේ. ඒ ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට. කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන දකින්න නුවණ චුතූප්පාත ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. පුබ්බේ නිවාසානුස්සති ඥාන කෙනෙක් කල්ප ගණන් සසර ඉපදෙමින් මැරමින් කර්මානුරූපව යන ගමන දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම. අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්ත ලෝතුරා බුදු කෙනෙක් බුදුනුවනින් බුදුවැසින් ඒ සර්වඥතා ඥානයෙන් දකිනදේ ඒක විවේචනය කර කර ඒක පිළි නොගන්න මේ අන්ධබාල පුතජන ලෝකයාට තියෙන දැනුම මොකක්ද ඇහුව. බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරා මහණෙනි සර්කානි කුලපුත්‍රයා මරණාසන්න කාලේ සීලය සම්පූර්ණ කරා. ඒ නිසා මතක තියාගන්න අර බේබද්දා බේබදුක මේම ඉඳගෙන සෝවාන් වුණා නෙමෙයි. ඔහු යම් මොහොතක අවසාන කාලේ හරි තමන්ගේ වැරදි තේරුම් අරගෙන තමන් දැඩි අධිෂ්ඨානයෙන් පංච සීලෙ පිහිටිය. සීලේ සම්පූර්ණ කරගත්තා. ධර්මය මෙනෙහි කර අවසාන දින කීපෙ හරියේ ධර්මය තුළ හිත පිහිටවාගෙන සිල්වත්ව ජීවත් වනා ධර්මය අවබෝධ වනා මරණයට පත්වෙන්න පෙර. ඒ නිසා පිංහතුනි කෙනෙක්ගේ ජීවිතය ඕනම සමාජය මොනවා කිව්වත්. මිනිස්සු කියයා ඔයා අද උපාසකය වුණට ඒ කාලෙමයා මෙහෙමයි.
අද මේ සුදුරෙදි පොරෝගෙන අද නිකන් සීල්රෙදි දාගෙන හිටියත් ඉස්සර ඔයා ඔහොමයි ඔහොමන මිනිස්සු කියන්න ඉස්සර මෙහෙමයි ඒ කාලෙ මෙහෙමයි යාගේ තාත්තා මෙහෙමයි යාගේ බාප්ප මෙහෙමයි එයාගේ පවුලයයි මෙහෙමයි සමාජී මිනිස්සු හැම වෙලාම උත්සාහ කරන්නේ කෙනෙක්ව හෙලා දකින්න පහත් කරන්න බලන්න කෙනෙකුගේ ගුණයක් අගේ කරනවට වඩා ගුණ මකනයනේද වැඩිපුර ඉන්න කියල සමාජ කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමතින ද කවුරු හර කියනවා හනි අසවලා සිල්ගන්න ඇවිල්ල හිටිය අන්නාද අන්න අසවල් කෙනා පන්සල්ට ඇවිල්ල හිටිය මේ පෝයට සිල්ගන්න එතකොට සීලේ වටිනාකම දන්න කෙනෙකුගේ ගුණයක් අගේ කරන කෙනෙක් නම් අනේ සාධ කොච්චර දෙයක්ද හනේ කොයි වෙලේ හරි සීලේක පිහිටලා එක දවසක් හරි සිල් සමාදන් වෙනවනම් කොච්චර ආනි සංසයද අනේ සාධු කියලා ඒකත් තමන් අනුමෝදන් වෙන ආශිර්වාද කරන අනේ මේ සීලාදී ගුණ ධර්ම රැකගෙන තව තවත් ගුණ පුරාගන්න ඔහුටත් වාසනාව ලැබේවා කිය හැබැයි ගුණමකු කෙනා ඉරිසියාකාරය කොහකකම තියෙන කෙනා ඒ කියනකොට මතක්කෙන්නේ ඔය සුදුරෙදි පොරෝගෙන හිටියට යාගේ ඒ කාලෙ මෙහෙමනේ ඔය නිකම් බොරු සීල් අන්න අර සීලේට ගරහන්න පරණ ඉව ඒ කාලෙ මෙහෙමයි තාත්තගේ කාලෙ මෙහෙමයි ආච්චික කාලෙ මෙහෙමයි ඕක පොඩි කාලෙ මෙහෙමයි ඔහොමන ඔය විදිහට ගරහා කර සමාජ මේ වගේ හැබැයි මතකතියාගන්න ඒ අන්ද බාල පෘතජ්ජන මඩ ගොඩක් වගේ තියෙන සමාජෙන්ම තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පහළ වෙලා ලෝකෙම සුවදවත් කර ඕනම මොහොතක ජීවිතය වෙනස් කරගන්න පුළුව හරි ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කර යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරම ඒවන් සංකාර භූතේසු අන්දභූතයේ පුතුජ්ජනයේ අතිරෝචති පඥ්ඥාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කිය මේ ගාථාව තේරුම් එක දම්මපදේ සඳහන් වෙනවා මේ බොහොම ලස්සන ගාථාව යථා සංකාර දානස්මින් උච්චිතස්මින් මහාපතේ මේ මහපාර අයිනේ කුණු දාන මඩවලවල් තියෙනවා නිකම් මඩ වෙච්ච මඩවල වතුර පිරිච්ච මඩවල මේකට කුණු විසි කරනවා මිනිස්සු මේ මඩවලේම නෙළුම් පිපෙනවා පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරම් පදුම කියන් නෙළුම් පිපෙනවාර මඩවලේ හැබැයි නෙළුම මඩ ඇතුළෙ නෙමේ මඩෙන් උඩට එනවා ඇවිල්ලා ලස්සනට මල මඩෙන් උඩට මතු වෙලා මඩ නොගෑවී නෙළුම් මල පිපිලා ලස්සන කරනවා ඒ පරිසරයම සුවදවත් කරන අන්නේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒවන් සංකාර භූතේසු අන්දභූතය පුතු ජනර මඩ ගොඩක් වගේ තියෙන අන්දභාව පෘතජ්ජන ලෝකෙ ඉරිසියාවල් කුහකකං ගුණමකුකං දුස්සීලකං දුරාචාරකම් පිරිච්ච මේ මඩ ගොඩක් වගේ තියෙන පෘතජ්ජන ලෝකයේ තුළින් මයි සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය තිසරණී පිහිටපු සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදාගත්ත ශ්‍රාවකයා මතු එන්නෙත් අර මඩගොඩෙන්මයි හැබැයි එයා මඩ නොගාගෙන මඩ තවරගන්න නැතුව මඩෙන් උඩට මතුවෙනවා මතුවෙලා සීලයෙන් ගුණයෙන් තමන් තුළ දියුණු කරගත්ත ධර්මානුකුල ගුණධර්මවලින් ඒ පරිසරයෙන් බබලෝනවා ලෝකෙම සෝදවත් කරන අන්නේ නිසා අපිට මේ සමාජයෙන් බැහැරව දැ සමාරුග මේ සමාජය වුව කරන්න බෑ සමාජය තුළ ඉදං ඕව කර සමාජය තුළින් තමයි මතු වෙන්නේ ඒ සමාජය තුළින්ම තමයි ගුණධර්ම පුරණය මතු වෙන්නේ හොරු පිරිච්ච භූමියම තමයි හොරකන් නොකරනය ඉන්නවා තැන් තැන්වල හැමෝම හොරාකන්වනෙමේ ඔය අතරෙම ඉන්නවා කවදාවත් නොතුන් දෙයක් ගන්න නැති සොරකන් නොකරන මිනිස්සු පෞකාර ප්‍රාණඝාතයට හිත නැබුරු වෙච්ච ලෝකයේ මිනිස්සු අතරම ඉන්නවා ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකෙච්ච කවදාවත් සතෙක්ගේ ජීවිතයක් මන් තොර කරන්නේ කියලා මැස්සෙක් මදුරු එක්කත් කූම්බිය එකත් මගේ අතින් මරන්නේ කියලා දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රාණඝාතයෙන් වළකින අය අර සමාජෙම ඉන්නවා
සල්ලාලකමට නැඹුරු වෙච්ච ඒවට පොළඹෝන අකුසල් පිරිච්ච රාගේ මත්වෙච්ච සමාජය තුළම ඉන්නවා තමන් උතුම් සීලාදී ගුණධර්ම රකිමින් සමහරු බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහවෙච්චාය දිවිහිමියෙන් වැරදිකාම සේවනින් වැලකිලා ස්වාමිය බිරිඳ අතර පමණ තමන් කාමභෝගීව සතුටුවීමෙන් තමන්ගේ ජීවිතයේ උතුම් සීලාදී ගුණධර්මෝල ආරක්ෂා කරගෙන ඉන්න බුදුහාදුරන්ගේ ශ්‍රාවකයෝ ඒ සමාජෙම ඉන්නවා. බොරුව පිරිච්ච බොරුවෙන්ම ජීවත්වෙන බොරුව රජ කරන සමාජය තුළම කවමදාවත් පුංචි බොරුවක්වත් මං කියන්නේ මොන තරම් අලාභයක් මොන තරම් පාඩුවක් මොන තරම් මට හානියක් වුණත් මමනං දිවිහිමියෙන් ජීවිතය නැති වුණත් බොරුවක් කියන්නේ කළ සත්‍යවාදීව ජීවත්වෙන මිනිස්සුත් අර මඩ ගොඩ වගේ තියෙන මේ සමාජය තුළම ඉන්නවා. බේබද්දව අතරම ඉන්නවා නොබී ඉන්න මිනිස්සු. සමහරු ඉන්නවා යං කියල බලින් එක්කං යන. එක්කං ගිහිල්ලා පොළබෝන බෝතල් අරගෙන බලින් එනවා ගෙවල්ලෝට එක්කං යන හරි උඹ වියදන් කරන්න ඕන්න අපි වියද අපි අරන්ද එන්නම් කියලා එක්කයි යන. ගිහිල්ල වාඩි කරලා කෑමත් හදාගෙන ඇවිල්ලා වීදුරුවට අද්දාලා අතටම දෙනවා. අර පිරිස අතරම එක එක්ක පැත්තකට ගිහිලා හොරෙන් හලලා මොනෝ හරි බීම ටිකක් දාගෙන සද්ද නැතුව එක්ක මේක හලල හරි එක්ක පැත්තකින් තියල හරි අර පිරිස අතරම ඉඳලා තමන්ගේ ගුණේ රැකගෙන එතනින් නැකිල්ලා එන මිනිස්සු ඉන්නවා මේ සමාජෙම. ඒ නිසා ලෝකයාම දුස්සීල නෑ. ඒ දුස්සීල දුරාචාරය පිරිච්ච පවකාර සමාජය තුළින්ම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා උතුම් ගුණධර්ම රකින සද්ධහාදී ගුණධර්ම ආරක්ෂා කරන ධර්මය පිහිටපු ධර්මය ආරක්ෂා කරන ධර්මයට ගරු කරන අර වලාකුලින් මිදෙන පුුණු සඳ වගේ ජීවිතය අර අන්දකාරයෙන් ගලෝගත්ත බැබලෙන පුද්ගලයෝ මේ සමාජ තුළ ඕඩ තරඟන්නවා. ඒ නිසා පින්වතුනේ අලුත් තවුරුද්දක් සුභවෙන්න නම් යහපත් ගුණධර්ම ජීවිතය ඇති කරගන්න. මේ බුද්ධ ශාසනය තුළ බුද්ධ ශාසනය කියලා අපි අහපු මේ ශාසනික දේවල් ජීවිතයේ පුරුදු කරන්න. සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකේ එකක් දෙකක් තුනක් කීපයක් නෙමෙයි. සියලු පාපිය පුංචි වරදේ පවා බිය දකේ. මේ පෘතජ්ජන ජීවිතයේ භයානකම් බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා මහණෙනේ පෘතජ්ජනයාගේ ජීවිතයේ වතුර වීදුරුවක් වගේ කියව. පුංචි වතුර වීදුරුවක්. ඒ වතුර වීදුරුවට ලුණු කැටයක් දාන මොකද වෙන්නේ? අර වීදුරුවම ලුණු රහවෙන වතුරටි ඔක්කොම ලුණු රහවෙන. ඒ වගේ තමයි පෘතජ්ජන ජීවිතයේ එක පුංචි වරදත් සමහර වෙලාවට පුංචි කියලා හිතට අකුසලෙත් ඇති ඒක බලවත් වෙලා අපායටයන්. මොකද ධර්මාන් අකුසල් ප්‍රහාණය කරන ක්‍රමේ දන්නේ සීලේක පිහිටලනෑ ගුණධර්ම පුරලනෑ ධර්මය දන්නේ නෑ අර පුංචි අකුසලයක් බලවත් වෙලා අපායට යන්න පුළුවන් පෘතජ්ජනය. හැබැයි කෙනෙක් ඉන්නවා කොහොම හරි මං වැරදි හදාගන්නවා කියලා වැටි වැඩී නැකිට හරි ධර්මය පැත්තට යන කෙනෙ. පන්සිල් සමාදන් වෙලා දැඩි අධිෂ්ඨානින් ආරක්ෂා කරනවා. මොනවා හරි හේතුවකින් සමහරලාවට බොරුවක් කියවෙන. සිහිය මදිවිච්ච වෙලාවක සිහියෙන් හිටපු නැති වෙලාවක කොහොමහරි හැබැයි ඒ මොහොත් එම තේරුම් ගන්නවා මං බොරුවක් කිව්වා. මං ආයි නම් මේ වැරැද්ද කරන්නේ. ආයිතින් සංවරයට එනවා. අන්න ඒකයි වැදගත්මදේ. පිංගතුනි සෝතාපන්න ඵලයට පත්වෙන කල් ජීවිතය අඩුපාඩු වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. හැබැයි ධර්මය හැසිරෙන ශ්‍රාවකයා ඒක සාධාරණය කරණය කරන්න කවදාවත්. ඒක තමයි ධර්මය හැසිරෙන ධර්මමාර්ග යන ශ්‍රාවකයාගේ තියෙන උතුම්ම ගුණේ. ඔහු වරද සඟවන්නේ. ඒක සාධාරණය කරණය කරන්න අච්චර පවකක් කරනවා නම් මං කරහම් මොකද කියලා හිතන්නේ කවදාව. පුංචි වරදේ පවා බිය දකිනවා. වරදක් උනානං ඒ මොහොතෙම දැඩි අධිෂ්ඨානයෙන් ආයි පන්සිල් සමාදන් වෙනවා. දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං ආයිනම් මේ වරද්ද කරන්න. එතකොට මේ විදිහට ජීවිතය අඩුපාඩු හදාගෙන වැටි නැකිටිනව වගේ ධර්මය පැත්තටම යන ශ්‍රාවකව ඉන්න.
පුළුවන් තරම් පින් කරනවා, දන් දෙනවා, පින්කංවලට උදව්පකාර කරනවා, පින්කන් සංවිධානය කරන අනිත් අය පිනට යොදවනෝ, පිනට යොමු කරනවා. දැන් එයාගේ ජීවිතයේ පුුණ්‍ය ගංගාවක් වගේ. නිතර පිනට නැමුරුවෙච්ච පුුණ්‍ය ගංගාවක් වගේ ජීවිතේ. අපි හිතම යාගේ අතිනු තරවගේම යම් වෙලාවක ප්‍රමාදයක් තුළ අකුසල් වෙනවා. අර වගේම ලුණු කැටයක් දෙකක් ගඟට වැටෙනවා. දැන් ගඟලුණු රහ වෙනවාද? නෑ. ඒක තේරුම මොකක්ද? ඒ වැරැද්ද වෙච්ච සැනින් ඔහෝ ඒක තේරුම් අරගෙන ඒකෙන් මිදෙනවා. ආයි මම මේක කරන්නේ නෑ. ඒ අකුසලේ බලවත් නොවෙන විදිහට කුසල් බලවත් කරනවා, පින් කරනවා, ධර්මයට යොමු වෙනවා. හැබැයි පෘතජ්ජන ජීවිතේ පුංචි වතුර වීදුරක් වගේ බුදුහාඳුරු පෙන්නුවේ. ඔහු දන්නේ නෑ සීලේක පිහිටල ආයිතින් සංවරයටන හැටි දන්නෙත් නෑ. වැරැද්දක් වුණාට පස්සේ සාධාරණය කන අච්චර පවකම් කරනවා නම් මං කරහම්මකද. අන්න එහෙම හිතනවා. අච්චර කෝටි ගරන් හොරගං කරන මිනිස්සුවේ වැඩ පිලායින්නේ අපි හොරගං කරහම්මකද කියලා හිතන. අච්චර ප්‍රාණඝාත කරන මිනිස්සු මේ සත්තුමාරම ඔය හොඳට ඉන්නේ. ඔය හොඳට ලෙඩත් දුකන්න නැතුව කිසිහෙනයක් නැතුව ඉන්නේ. අපි කරහම්මකද අන්න ඒ විදිහට මිනිස්සුන්ගේ සමාජය තියෙන බේබදුකං හොරකං වංචාවල් දූෂණ ඒවා ඉස්සරහට කියා තමන්ගේ වැරැද්ද සාධාරණය කරණය කර ඉන්නවා මිසක් කවදාවත් අඩුපාඩු හදාගන්නේ. සමාට දානයක් දෙනවා දීල බනිනවා. ඇයි පිනේ වටිනාකම දන්නෙනේ. අනුන්ට දන් දෙන්න ගියත් ඒක අඩුපාඩුවක් හොයන්න දීල ආපස්සට බැන බැනයිවා. පින්කමක් කරන්න ගියත් එතන රණ්ඩුවක් කලන මොනවාහරි එතන ප්‍රශ්නයක් හොයන්න. එදකොට ජීවිතයේ හරියට අර පුංචි වතුර වීදුරුවක් වගේ. හැම වෙලීම පින් රැස් වෙන කුසල් වැඩෙන පුුණ්‍ය ගංගාවක් නෙමෙයි පුංචි වතුර වීදුරුව. ඒ වතුර වීදුරුවට පොඩි ලුණු කැටයක් වැටුනත් සැනින් ලුණු රහවෙනවා වගේ එක පුංචි අකුසලයක් ඇතියහු අපායට ඇදගෙනයන්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ධර්මයක පිහිට ගත්තේ නැත්නම් කොයි මොහොතේ මොන ආකාරයට ජීවිතය අවාසනාවන් තීරණමකට ඇදගෙන වැඩයිද කියලා අපි කවුරුත් දන්න. මේ බණහන ඔබ මතක තියාගන්න. ඔබට සමහර වෙලාට මේ බණහනකොට හිතෙන්ට පුළන් ඇත්තනේ නම් මේ කියනේ ඇත්තන ඇත්තන කිය. හැබැයි සැනින් අමතක වෙන. ඒක තමයි අවිද්‍යාවෙන් වැහිලයින්න තන්හාාවෙන් බැදී ගිය මනසක් ඇති සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය. ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ. ඒ තම අවිද්‍යාව ස්වභාවය. ප්‍රමාදයටමයි හිතාදීන්. අපේ හිත අපේ විඤ්ඥානය වැහිලා තියෙන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල්වලින් හිත වැහිලතිය. හිත හැම වෙලායම අකුසලෙන් වහගෙනන්න. ඒ අකුසලෙන් වැහිච්ච මනස බණ අහනකොට හොඳ නරක කියල දෙනකොට කුසල් අකුසල් ගැන ඇහෙනකොට යම් මට්ටමකට තේරෙන ඇත්තනෙන් නම් කියල. හැබැයි තමන්ගේ අවිද්‍යාව අයෝනිසෝ මනසිකාරය ධර්මය දියුණු කිරීමේ මේ හැකියාව ප්‍රබලෝ වඩල නැත්නම් ආයමත් සැනින් හිත වහගන්න අකුසලේ. අර වලාකුළුවරි බැහිලෑන වගේ ආය හිත වැහෙනවා. මේකින් ගැලවෙන්න තියෙන වීරියෙන්මයි වෙන ක්‍රමයක් නෑ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්වා මහනෙන මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇත්ත. මේ ලෝකයේ තුළ යම්තාක් දේවල් තියෙනවදන් කුසල් කියලා ඒ සියල්ල තනි වචනයකට කැටි කරන්න පුළුවන්. ඒ තමයි කිවා අප්‍රමාදී භාවය. මේ ලෝක යම්තාක් කුසල් දහම් ඇත්ද ඒ සියල්ල අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. ඒක යන්න වීරිය අප්‍රමා වීරියෙන් තමයි මේ සියල්ල ජයගන්න තිය. කුසීතකමෙන් අලසකමෙන් කම්මැලිකමෙන් අද නොවේ හෙට පස්සෙ බැරිය කියලා කවදාවත් ධර්ම මාර්ග ඉස්සරහට යාගන්න බෑ. වීරි ඇති කරගන්න. වීරි ඇති කරගෙන සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකින් පුංචි වරදේ පවා බිය දකිින්. කවදාවත් තමන්ගේ වැරැද්ද සාධාරණය කරණය කර කර අකුසලේම රැඳිලයින්න උත්සාහ කරන්න එපා. පුංචි වරදේ පවා බිය දකිින්. කුසලස්ස උප සම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින් කරන්න. පුංචි කියලා කවදාවත් පිනට අවමං කරන්නත් එපා.
බුදුහාඳුරු පෙන්නවා සමහරු මෙහෙම හිතනවා. ඔය පුංචි පිනක් කරලා වැඩක් තියෙනවාද? ඕවත් මහලොකු පින්කන්ද? ඔය පුංචි දේවල්නේ. එහෙම කිය පිනට අවමන් කරන අය ඉන්නවා. කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්නත් එපා කියලා. උන්වහන්සේ උපමාවකට පෙන්නවා මහණෙනි භාජනයකට ජලය බින්දුව වැටිලා මේ භාජනයේම ජලයෙන් පිරිලා ඉතිරිලා යනවා. අන්නේ වගේ තමයි ජීවිතය පුංචි පින් එකතු වෙලා අපේ ජීවිතේම පිනෙන් පිරිලා ඉතිරිලා යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. පුළුවන් තරම් කුසල් වඩා. තමන්ගේ ජීවිතේ පිනට කුසලයට නැඹුරු කරගෙන පිනට කුසලයට නැඹුරු වෙච්ච ජීවිතයක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. කුසලස් උපසම්පදා දස කුසල් දස පුණ්‍යයක් ක්‍රියා ජීවිතය පුරුදු කරගන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරන්න. පොඩි වෙලාවක් හරි භාවනාවකට හිතක් පුරුදු කරගන්න. ආනාපාන සති භාවනාව හුස්ම දිහා හිත යොමු කරගෙන පුංචි වෙලාවක් හරි හිත පුරුදු කරන්න. අනිත්‍ය මනසිකාරය හිත පුරුදු කරන්න. මේ අනිත්‍ය මනසිකාරය තුළ හිතක් පුරුදු කරගන්න. මේ ඇසානිත්‍යයයි කනානිත්‍යයයි නාසයානිත්‍යයයි දිවානිත්‍යයයි කයානිත්‍යයයි මනසානිත්‍ය හැම වෙලීම හිතන්න. ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ මේ හැම දෙයක්ම මේ ආයතන 6 මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය ගැන නුවණින් විමසන්න. මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි මම නොවේ මගේ නොවේ මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක්. මේ ආයතන 6 තුලත් පංච උපාදානස්කන්ධය තුලත් දකින්න නෑනේ කියලා අහපු ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතයට ගලපලා ධර්මය තුළින් තමන් තුළින් විමස බලනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. බුදුහාමුදුරු දේශනා කරන ධර්මය කල්යාණ මිත්‍රයින්ගෙන් හරි පොතක් පතක් කියවලා හරි නිවැරදි බුද්ධ වචනය අහලා ඇසූ ධර්මය ඔස්සේ තමන් තුළින් විමස බලනවා. අපමත්තෝ විචක්කනු අප්‍රමාදීව නුවණින් විමසන. අන්න එතකොට ටික නුවණ ප්‍රඥාව අවබෝධ යථාර්ථය තමන්ට වැටහෙන්න පටන් ගන්න. ඊළඟට පිංගතුනි මෛත්‍රිය පුරුදු කරන්න ජීවිතය. පින අතර අග්‍රම පින මෛත්‍රී. ඔබ ගිහි ශ්‍රාවකයන් හැටියට ගිහි ජීවිතයකත් මේ බණහන අය අතරින් බොහෝ පිරිසක් ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන්. ගිහි ශ්‍රාවකයන් හැටියට ඔබේ ජීවිතය තුළ මෙලව මෙත්තානිසංස සූත්‍ර පෙන්නු ආනිසංස 11. මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11. එයින් 10ක් දිට්ඨ ධම්මවේදනයයි. දිට්ඨ ධම්මවේදනයයි කියන්නේ මේ ජීවිතේම ලැබෙන ආනිසංස 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නන. මෙලවම සැනසීමෙන් සතුටෙන් බොහෝම සැහැල්ලුවෙන් මානසික නිදහසකි හිතේ පීඩනයක් අපහසුවක් දුකක් නැතුව සැනසීමෙන් ඉන්නනම් මෛත්‍රිය පුරුදු කරන්න. මේ ජීවිතයේ පුදුමාකාර සතුටක් සැනසීමක් මෙලව සැපක් විදින්න පුළුවන් මෛත්‍රිය වඩන කෙනාට. මතක තියාගන්න මොන දේවල් තිබුණා සමහරුන්ට බාහිරින් කෝටි ප්‍රකෝටි ගණන් මිල මුදල් තියෙන්න පුළුවන්. ඉඩකඩම් ගෙවල් දොරවල් යානවාහන මොන තරම් වස්තුව දේපල තිබුණත් මානසික නිදහසක් නැත්නම් හිතේ තියෙන්නේ බය තැති ගැනීම දවේශය වෛරය කෝපය නින්දයන් නැති ගති මොකක්ද ජීවිතය තියෙන සැනසීම. ඒ නිසා සැප නින්දක් ලබන්නත් හිතේ සතුටක් ලබන්නත් භයානක හීන නොදකින් ප්‍රබෝධමත් අවදිවෙන් ගින්නෙන් වසවිසෙන් අව්‍යාවිදවලින් අනතුරක් නොවෙන් දේවතාරක්කන්ති දෙවියන්ගේ පවා ආශිර්වාදය ආරක්ෂාව ලබන කෙනෙක් වෙන්. අමනුස්සානම් පියෝති අමනුස්්‍යයන්ටත් ප්‍රියයි. ඇයියා සියලු දෙනාට මෛත්‍රී වඩන කෙනෙ. මනුස්සානම් පියෝති මිනිස්සුන්ටත් ප්‍රිය හැමෝම යාට ගරු කරන. හැමෝම යාගේ ගුණ කියන ඔයා වගේ නවා. මිනිස්සුන්ටත් ප්‍රිය කෙනෙ. ඊළඟට යා හිත පිරිච්ච කෙනෙ. දවේශයෙන් වෛරෙන් කොපුරන් නැති කෙනාගේ මුහුණ පැහැපත් මොකවන්න විප්පසීතති බොහොම පැහැපත් පිරිච්ච හැම වෙලාම හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙ. හැමෝටම හදවතින් ආශිර්වාද කරන කෙනෙ.
තුවටන් චිත්තන් සමාධී ඉක්මනින් යාගේ හිත එකඟ වෙන. මෛත්‍රී අරමුණේ පිහිට බොහොම සතුට මෙලව ජීවිතේ මරණාසන්න වෙනකොට සිහිමුලාවෙන් නෙත්නෑ. කොච්චර ආනිසංස ගොඩක්ද කියල බලන්න. ඒ නිසා මේ ජීවිතයේ මේ ආනිසංස ලබන්න නම් මෛත්‍රිය පුරුදු කරන්න හොදට මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත්වේ. ඊළඟට බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය පිංහතුනී අපි පුංචි කාලේ නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා මේ බුදුගුණ ගැන පුංචි කාලින කොච්චර අහල ඇත. හැබැයි සමහර වෙලාවට බුදුගුණ මොකක්ද අරහංගුණේ කියලා තේරුම් ගන්න විස්තර ඇතුව මේ ගැන නොදන්න කොච්ච බෞද්ධයෝ නමට ඉන්න බුදුගුණ නමේ නොදන්න බෞද්ධය කොච්චර ඉන්නවා නමට බෞද්ධ වෙච්ච. ඒ නිසා අඩුගාන බෞද්ධයෙක්නම් බුදුගුණ ටික හරි නිතර මෙනෙහි කරන්න. පිංවතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා යමෙක් පුංචිම පුංචි වෙලාවක් බුද්ධානුස්සතිය වඩනවාද බුදුගුණ සිහි කරනවාද ඔහුගේ ජීවිතයට විශාල පිනක් විශාල ආරක්ෂාවක්. කෙනෙක් මයි සද්ධහා මත්තං ගැන මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මට්ටම් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වෙනවා බුදුගුණ අවබෝධයෙන් සිහි කරලා. සබ්බීතයේ සග්ග පරායන මරණ මංචකෙත්තේ බුදුගුණ සිහිවුණොත් ඒ කෙනයි කාන්තෙන් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහිකිරීමේ කුසලේ බලවත් වෙලා සුගතියන්. මරණ මංචකේ පෘතජ්ජනයකුට සෝවාන් විච්චගෙන කොහොම සුගතියෙන් පෘතජ්ජන කෙනෙකුට සතරාපාය මහගෙදර කරගෙන ජීවත්වෙන පෘතජ්ජන කෙනෙකුට මරණාසන්න මොහොතක අකුසල් යටපත් වෙලා කුසල් බලවත්වෙන්න නම් ඒ බලවත්වෙන්න තියෙන ප්‍රධානම කුසලේ තමයි බුදුගුණ මනසිකාරය. බුදුගුණ සිහිකරද්දී දහසක් අකුසල් යටපත්වෙනවා කියලා අටුවාවි සඳහන් වෙනවා. මහනිනි බුදුගුණ මෙනෙහි කරද්දී ඒ මොහොතට දහසක් අකුසල් යටපත් වෙලා බුද්ධානුස්සතිය හිත පිහිටනු. බුදුගුණ සිහිකරනකොට හිත රාගයෙන් යටපත්වෙන්නේ. හිත දවේශයෙන් යටපත්වෙන්නේ. බුදුගුණ සිහිකරන හිතක් මෝහෙන් යටපත්වෙන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සද්ධාව හිතේ බලවත්වෙනවා. මහනෙනි නිතර බුදුගුණ සිහිකරනවා කියන යාගේ ජීවිතයට පුුණ්‍ය ගංගාවක් ගලනවා කියල බුදුරජාණන් වහස පෙන්. ජීවිතයට පින් ගංගාවක් ගලනවා බුදුගුණ සිහි කරනවට. එයා ධර්මී ගුණ සිහිකරනවා කියන යාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් ගලන. එයා සඟගුණ සිහිකරනවා කියන යාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් කලන. එනිසා නිතර තුනුරුවන් ගුණ සිහිකර පිනාතර අක්‍රම පින් රැස්වෙන. සචිත්ත පරයෝධ තමන්ගේ හිත දමනය කරනවා. අකුසලේට ඇදෙන හිතා රාගයට ඇදෙන හිතා දවේශයට ඇදෙන හිතා මෝහයට ඇදෙන හිතා ඉරිසියාවට වෛරයට කුහකකමට පලිගැනීමට ඇදී ඇදී යන හිත ඒ මොහොතේ මෛත්‍රිය වඩන. කරුණා මුදිතා උපෙක්කා හිත තුළ පුරුදු කරන. බුදුගුණ මනසිකාරයහි හිත සද්ධාවෙන් බලවත් කරන. අන්න හිත රකිනවා සචිත්ත පරියෝ දපන. ඒ අතර සමත විදර්ශනා වසේ. හිත අර අකුසල් වලින් යටපත් කරනවා වගේම අකුසල් ප්‍රහාණය වෙන විදියට අනිත්‍ය මෙනෙහි කරන. ආයතන ගැන පංචුපාදානස්කන්දය ගැන පටිච්ච සමුපාදය ගැන විදර්ශනා නුවනින් යෝනිසෝ මනසිකාරයෙන් විමස විමස බලනවා. අන්නයා තමයි බුද්ධ ශාසනී ඒ තම් බුද්ධානු ශාසන. ඒ ශ්‍රාවකය තමයි බුද්ධ ශාසනය තුළ රැඳෙන්. බුද්ධ ශාසනයේ සම්පූර්ණ කරගන්න මාර්ගයේ ගමන් කරන ශාසනය තුළ රැඳෙන කෙන. ඒක තමයි ශාසනය. සබ්බ පාපස්සා කරනවා. සියලු පාපි අකුසල් වලින් වැලකීම. කුසලස් උප සම්පදා කුසල් දහම් පින්දහම් දියුණු කෙරේ. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත රාග දවේශ මෝහාදී මේ ක්ලේෂයන්ගෙන් යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන හිත දමනය කර ගැනීම. ඒ තම් බුද්ධානු ශාසන මේ ලෝකෙ පහළ වෙච්ච මේ විශ්වය පහළ වෙච්ච යම්තාක් බුදුරු ඇද්ද. ඒ බුදුරු පහළ වෙලා මේ ලෝකෙට පෙන්ල දුන්න ඒ අනුශාසනාව කැටි වෙන්නේ ඔන්න ඔතනට.
අන්නේ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න උත්සාහගන්න. බුද්ධ ශාසනය තුළ රැඳෙන්න උත්සාහගන්න. බුද්ධ ශාසනය තුළ මේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහගන්න. තින් අපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාට මේ ලැබිච්ච ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂනේ මරණය කරාලංවෙන අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට අපේ ජීවිතයේ මරණය අපි කරයිද. නත්ති ජාත සමරණ උපන්නාව කිසිම කෙනෙකුට නොමැරී ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියල බුදුරජාණන් වහන්සේ පෙන්. ඒ නිසා මතකතියාගන්න ඉපදුනානං ඒ කාන්තෙන් කවදා කොතන කොයි මොහොතේ හෝ ඔබට මට අපි කාටත් මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා මයි. හැබැයි බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා මේ තරම් බණහන්නත් ලැබිලා. අවාසනාවන්ත විදිහට සතරාපාය මහගෙදර කරගෙන අපායට වැටෙන විදිහට නම් මැරෙන්නේ ඔබ තරම් පවකාරයෙක් ඔබ තරම් අවාසනාවන්තේ තවත් ලෝකෙනෑ. මෙච්චර අත්තට ලැබිච්ච දේ බිමදාගත්ත. අතට ලැබිච්ච මැනික බිමදාගත්ත කෙනෙක් බවට පත්වෙන්න එපා. ඒ නිසා අප්‍රමාදීව ගුණ ධර්ම පුරාණ තින් එහෙමනම් ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ගුණ ධර්ම පුරාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේම අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත්. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් අඩි 130ක් උස සුවිශාල චෛත්‍යරාජාණන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කරන්න හොරණ සීල සුවාර්ණ පුුණ්‍ය භූමී ඉදි කරනවා. ඒ ඉදි කරන බක්කුල මහා සෑයි ආශිර්වාදය මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත්වෙච්ච අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටිය. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සැලසේවා. මේ පවතින වසංගත තත්ත්වය ඉක්මනින්ම සම්පූර්ණයම ලෝකෙම දුරුවේවා. ඒවගේම ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගම සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්න විශේසේ සබ පාපස්සාකම සියලු පාපි අකුසල් වලින් වලකින් කුසලස් උපසම්පදා කුසල් වඩන්න පින් කරන්න සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගෙන ඔබ හැම දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.